මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කොළඹ පහ පදිංචි අයෝමා වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මෙයට වසර කීපයකට ප්‍රථම ජීවිතවලින් සමුගත් ආදරණීය පියාණන් වන ශර්ලි වික්‍රමසිංහ, මාමණ්ඩිය වන එස්.එච්. ගමගේ සහ නැන්දනිය වන යාපා ගමගේ යන අය බැතියෙන් සිහිකර ඔවුන් වෙත කරන උපහාරයක් ලෙස මෙම උතුම් ධර්මදේශනය සිදු කරනු ලබනවා. මියගිය ඔවුන් සියලු දෙනා පින් මද තැනක වේ නම් ඉන් අත්මිදේවා. මේ දීර්ඝ සංසාර ගමනේදී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කල්යාණ මිත්‍ර ගුරු දෙමව්පියන් හමු වී මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසා අවබෝධය ලැබ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවායි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. එසේම ලොව වසන අනන්ත වාසනාවන්ත දූපුතුන්ට දෙමාපියන්ට මේ උතුම් ධර්මය සරණ කර ගැනීමට හැකි වේවා. එමගින් සිව් ඉරියව්වේදීම තමන් මුහුණ දෙන ත්‍රිවිධ විතර්කවලට එකතු නොවී සිටීමට තරම් සිහියක් ජවයක් ලැබේවා. එමගින් නිවී සැනසුන ප්‍රීතිමත් මිනිසෙකු වීමට හැකි වේවායි දායකත්වයේ දරු එම මහත්මියගේ අදිෂ්ඨානයයි. භව නිරෝධ ගාමිනී පටිපදාව ලොවට හෙළි කරන පුණ්‍යවන්ත ස්වාමින් වහන්සේට නිරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේවා. එසේම උන්වහන්සේට මේ භවය අවසන් භවයේම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පණ්ඩිතෝ මහාපඤ්ඤෝති බන්තේ උච්චති. කිතාතානුකෝ භන්තේ පණ්ඩිතෝ මහාපඤ්ඤෝ හෝති ති. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ මහත්මිය ප්‍රමුඛ අපට සවන් දීම සඳහා මේ මොහොතේ ඉඩ කඩවෙන් කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී ලොකු කුඩා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සදහවතුනි, පසුගිය කාලවකවාන තුළ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ආශ්‍රයෙන් හි බහුසුත නම් වූ සූත්‍රය ආශ්‍රයෙන් අප දේශනා කීපයක් කරමින් හිටියා. සමස්තයක් වශයෙන් දේශනාවත් අන්තර කොටස් වශයෙන්ුත් මේ දේශනා කළා. ඒ වෙයි සඳහන් වුණා ඔබට මතක නම් ලෝකයේ ගෙනියන්නේ කවුද කියන ප්‍රශ්නේ භික්ෂුන් වහන්සේ නමක් ඇහුවම තථාගතයන් වහන්සේ චිත්තේන නියති ලෝකෝපදේ ඔස්සේ සිත විසින් මේ සංසාරයේ සත්වයා ඇදගෙන යන ආකාරය පවත්වන ආකාරය කළ විග්‍රහය. දෙවනුව බහුසුත කියන පදේ සම්බන්ධයෙන් නවාංග ශාස්ත්‍ර ශාසනයේ හතරවද ගාථාවකින් හරියට කරුණු පැහැදිලි කරන්න පුළුවනි නම් බහුසුතයි කියන කාරණය. ඒ වගේම කෙලෙස් නිරවශේෂයෙන් බිඳහරින කියන අර්ථයෙන් අපි එකට පාවිච්චි කළේ සුතවා නිබ්බේධික පඤ්ඤෝ කියන පදේ. පැහැදිලි කරන්නටත් වෙනම අපි කාලය ගත්තා. ඒ එකකින් අවශ්‍ය කරුණ තිබෙනවා, හතරම දැනගන්න අවශ්‍ය නැහැ. ඒ තථාගතවරුන්ගේ කෙලවර දක්වා කරුණු පැහැදිලි කිරීම ඕනෑම දහම් පරයයක් තුළ දකින්න පුළුවන්. ප්‍රමාදය අප්‍රමාදය ගත්තනම් ප්‍රමාදය අප්‍රමාදය ඔබේ ජීවිතයට යොදලා බලන්න. ඔබ අප්‍රමාද වුණොත් දුකටපත් වෙන්නේ නැහැ.
බුදුන් වහන්සේ වදාළ පරිදි ප්‍රමාදය ඔබට දුක් ගෙනත් දෙනවා. ඔබට තේරෙනවා නම් දුක් ගෙනත් දෙන ප්‍රමාදය කියලා අනතුරුව අප්‍රමාද වෙන්න උත්සාහවන්ත වෙනවා. ධර්මයේ නොතේරුණු පුද්ගලයා අනුසෝතගාමී වුණාට ධර්මයේ තේරුණෙන් පස්සේ අනුසෝතගාමී වෙලා ඉන්න ඕන කමක් නැහැ. අනුසෝතගාමී ප්‍රතිපදාවේ ලෞකික සැප තිබුණාට ලෝකෝත්තර සැප හමු වෙන්නෙත් නැහැ. ලෝකෝත්තර ඒ පෙන්වන දුක්ඛ සමුදය දෙකෙන් නිදහස් වෙන්නෙත් නැහැ. නමුත් ලෞකික දේවල් අතහැරෙන්නෙත් නැහැ. පටිසෝතගාමී වුණාම ඒ කියන්නේ ලෞකික දේවල් සැප සම්පත් අතහැරෙන්නේ නැහැ. දුකට හේතු අතහැරෙනවා වරුණාම. නමුත් පටිසෝතගාමී වුණාම ලෝකෝත්තර සැපතත් හම්බ වෙනවා. ලෞකික ලෝකෝත්තර මෙලොවට එලොවට ලෞකික මෙලොවට ලෝකෝත්තර මරණයෙන් එහා පැත්ත දිනනට කියන අරුත් ගන්නවාගෙන වරද්දා ගන්න නැතුව ලෝකපදයේ පංච උපාදානස්කන්ධයට නැත්තම් දුකට අරගෙන පංච උපාදානස්කන්ධය තුළ පවතින ආ දුක්ඛේ ලෞකික පැත්තට අරගෙන උපාදානින් මිදුනහම පංචස්කන්ධය තුළ තිබෙන ආ උත්තරීත සුවය අවිදීත සුවය ලෝකෝත්තර වශයෙන් බලන්න ඉගෙන ගන්න. ලෝකයෙන් එතර කියලා නෙම නැතුව. ලෝකය කියන්නේ WRLD world කියන අර්ථයෙන් ගන්න නැතිව. මේ සූත්‍ර දේශනාවල එක සඳහන් කරලා තිබෙනවා. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධයට. එහෙම නැත්නම් ලෝකය කියන්නේ දුකට. ඒකනේ ලෝක නිරෝධය කියන්නේ ලෝක සමුදය දුකක් දුකට හේතුවක්. ලෝක නිරෝධ ලෝක ඉවර කරනවා කියන්නේ පෘථිවිය ඉවර කරනවා කියන එක ලෝක නිරෝධය නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. දුක ඉවර කරනට පැටි. ඒ වගේ ප්‍රශ්නයක් තමයි මේ ඉතුරු පෙර ප්‍රශ්න වලින් පිළිතුරු ලබාගෙන සතරටපත් වන මේ භික්ෂුව බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම අහනවා. ඉහතින් ප්‍රකාශය සිංහලෙන් වහන්ස නැත්නම් ගෞතමයන් වහන්ස පණ්ඩිතය මහා ප්‍රඥය පණ්ඩිතේ මහා ප්‍රඥයයි කියනු ලැබේ. කොපමණකින්ද පණ්ඩිත මහා ප්‍රඥ වෙන්නේ? මෙන්න මේ සීමාවට එන්නට ඔබට තහනම් නැති බව, ඔබේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයන් බලපාන් නැති බව පෙන්වන්නයි මේ දේශනාව මම ගන්නෙ. දැන් ආනන්ද හාමුදුරුව අඳුරන්නේ බුදුන් වහන්සේ හමු වෙන්න ඇවිදින් බුදුන් වහන්සේ හමු නොවන වෙලාවක සාකච්ඡා කරනවා කෙනෙක් එක්කලා. භික්ෂුන් වහන්සේලා සාකච්ඡා කරාම උන්වහන්සේ කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඉතා පැහැදෙනවා. කවුද මේ බුදුන් වහන්සේ සමීපේ ඉන්න జగතා කියලා දන්නේ නැහැ උනාට. ඔබ වහන්සේගේ කිනම් නමකින් යුක්තද? ආයස්මති මට තමයි ආනන්ද කියන්නේ කියලා කියනවා. එතකොට ඔවුන්ගේ ප්‍රසාදයේ තරම කොහොමද තිබෙන්නේ? මහාචාර්ය ආනන්ද. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට මහාචාර්ය පදයේ දෙන්න ඇත්තේ ආනන්ද හාමුදුරන් කියලා මම කල්පනා කරනවා. වර්තමානයේ ලෞකික තත්ත්වයන් සඳහා ඒක යොදා ගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ අර්ථයෙන් නෙවෙයි යොදාගන්නේ. යෝගී පඬිත පදයක් මේ සමාජයේ දෙනවා. වර්තමාන සසුනේහි යම් යම් විශේෂ නිර්දේශ කොටසක් දීලා ඒ ටික කටපාඩම් කරලා ලියන්න කියපුවාම පාස් වුණාම පඬිත කියලා කියනවා. සීතා සීමිත කොටසක්. ඒ සීමිත කොටස කියවලා පාඩම් කරලා උත්තර ලියලා පඬිත වෙනවා නම් මේ සියල්ල තේරුම් අරගෙන මේක ඕනෑම සූත්‍රයකින් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ගලපන්න පුළුවන් ආකාරයට වසර 40ක් 45ක් තේරුම් අරගෙන කරුණු පැහැදිලි කරන අපට පඬිතුතු උපාධි කීයක් දෙන්න වෙයිද? නැතුවට කමක් නැහැ. මොකද මේ සසුනට ආවේ ඕවා බලාන නෙවෙයි අපි. මේ සසුන් ගත උනේ බාහිරින් කවුරුත් දෙන જાති බලාගෙන නෙවෙයි, මතක තබා ගන්න. තමන්ගෙන් සෑහීමටපත් වෙන හැටි හොයා ගන්න. එහෙම නැත්නම් අධ්‍යාත්මික සැනසීම හොයා ගන්න. අරවට අපි ගරහන්නේ ඒවා ලෞකික අධ්‍යාපනයේ
මේ ලෞකික අධ්‍යාපනයේ පැවිදි පැත්ත මම දකින්නේ. එකත් ආපහු අර ලෞකික අධ්‍යාපනයට අදාළ දැනුමට අදාළ පැත්තක්. මොකද මේ ඇතැම් පඬිතයත්ව සමාජයේ කරන ප්‍රකාශ දැක්කහම මේක පැහැදිලි කරලා තියෙනවානේ පඬිත කියන්නේ කවුද කියලා. අපිට හිතාගත්ත හැකියි. එනිසා ඔබ ධර්ම ශ්‍රවණය කරන්න. ඔබේ රැකියාව බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ මාතෘත්වයේ පීතෘත්වයේ බාධාවක් වෙන්නේ නැහැ. ඔබේ ස්ත්‍රී පුරුෂ භාවය හෝ ඔබේ ගිහි පැවිදි භාවය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කියන කතාවට. තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ පරිදිහාත්ම වශයෙන් පඬිතය මහා ප්‍රඥය කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න. කවුරුත් පිරිනැම වෙනතර කමක් නැහැ. කවුරුත් කතා නොකරට කමකුත් නැහැ. අපට මේ කරුණු පැහැදිලි කරන්න යාමේදී අපි ඇසුර ලබන බොහෝ දෙනා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපට වඩා වැඩිමල් වියත් නාහිමිවරු පවා ප්‍රශංසාත්මකව ගරුත්වයෙන් කතා කරනවා. නමුත් අපට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහත් ඕන තරම් ලැබෙනවා සමාජයෙන්. නමුත් රාජ්‍ය මාධ්‍යානුග්‍රහය හෝ රාජ්‍යානුග්‍රහය හෝ කියන දේවල් නෑසුනාසේ නුදුටුවාසේ ඇස්කන් පියාන තමයි ඉන්නේ. මේ අපි ගමන මේ ඇවිදින් තියෙනවා නම් ඇවිත් තිබෙන්නේ මතක තියාගන්න. ඒක රාජ්‍ය මාධ්‍යවල හෝ රාජ්‍යානුග්‍රහය ඇතිව නෙවෙයි. පෞද්ගලික මාධ්‍යවල අනුග්‍රහය ඇතිව. ඒත් අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ. එහෙනම් අනුග්‍රහය නොලැබෙන්න සමහර විට ඇසුණත් නොඇසුණා වගේ ඉඳ වෙලා ඇති. යම් ඒකාධිකාරයන්ට යටත් වෙලා ඉන්නේ. එනිසා නමුත් මේ ගමනේදී ඒවා වැදගත් නැහැ. බුදුරජාණන් වහන්සේට සිදුහත් කුමාරයා කාලේ තාපතුමා කාලේ මේ රාජ්‍යානුග්‍රහය ලැබුණේ නැහැ. බුද්ධත්වයටපත් වෙලා සමාජය හදනකොට ඒ දහමෙන් රාජ්‍යපාලකින්වත් පහසු වෙනවා. මිනිසුන් හැදෙනවා දහමින්. අනවශ්‍ය නීති රීති පනවන්න දඬුවම් කරන්න වෙන්නේ නැහැ. මේක මිනිසා හදන දහමක් බව තේරෙනකොට ඒක රාජ්‍යුන්ට අනුග්‍රහ වෙලා තියෙන්නේ එහෙමයි. ඔවුන් හදනවට වඩා හොඳට මිනිස් සමාජය හදනවා බුදුවරු. කරුණු පැහැදිලි කර දීමෙන් ආත්ම සංගමයෙන්. එතකොට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. අදටත් ඔබ ඉන්න ඕනෑම තැනක ඔබේ ආධ්‍යාත්මික ශක්තිය පෙන්වන්න. ඒක පෙන්වන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. යුද්ධ කරලා වගේ පෙන්වන එකක් නෙමෙයි, කෑ ගහලා පෙන්වන එකක් නෙමෙයි ඒක. හැම සැරේටම වඩා හිංසරේ ලොකුයි කියලා අහලා ඇතිනේ නේ. නිශ්ශබ්දතාවයේ තරම් ලොකු ශබ්දයක් නැහැ කියලා මාත් දන්නවා. බෙලෙක්කට ගහන ශබ්දේ බෙරේකට ගහන ශබ්ද වගේ නෙමෙයි ඒක. ඒ නිසා මෙන්න මේ ගමන යන්න. මේ ගමනේ උරුම කරුවන් වෙන්න. මේ උරුමය හිමි කරගන්න ඔබ මොකද කරන්න ඕන කියන කාරණාවට ඔබට අවශ්‍ය මූලික අනුශාසනා සදහම් ශ්‍රවණයේ තිබෙනවා. එතපිටක සූත්‍රයේ තිබෙනවා වල ත්‍රිපිටක නිපාතයේම මේ සඳහා ඔබ ආපු ලෝකේ ඔබට නොහැටෙන දේවල් බුදුරු වෙලි කරනවා. ඔබේ දැනුමින් ලෝකේ ජය ගන්න යන්නේ නැතුව එතකොට ලෞකිකේ පමණයි ජය ගන්න වෙන්නේ. බුදුරුන්ගේ දැනුමත් උදව් කරගෙන ලෞකික ලෝකෝත්තර දෙලොව අභිවෘද්ධිය ජය ගන්න. දෙලොව අභිවෘද්ධිය. යහාත්ම වශයෙන්ම. ඒ සඳහා තථාගතයන් වහන්සේලාගේ ඉගැන්වීමේ මේ පිළිබඳ වැටහීමක් ඇති පුද්ගලයින්ගේ ඇසුර සත්පුරුෂ සංසය විදිහටත් ඔවුන් පැහැදිලි කරන්නේ මග සද්ධර්ම ශ්‍රවණේ සද්ධර්ම දේශනේ විදිහටත් සඳහන් වෙනවා. මේ දෙක ගත්ත කෙනාට තමයි මේකේ සඳහන් විදිහට පඬිත මහා පඤ්ඤ වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. බලමු තථාගතයන් වහන්සේ දීලා දෙන උත්තරේ සමාජගත කරන්නේ කොහොමද කියලා. ඉදබික්ඛු පඬිතෝ මහා පඤ්ඤෝ. මහණ මේ ලෝකේ යමෙක් පඬිතද මහා ප්‍රඥද අන්න චරිත ලක්ෂණය පෙන්නනවා.
එතෙන්ද නිකම්මපත් වෙන්න බෑ. එතෙන් එන්නේ කොහොමද කියලා අපි හොයාගන්න. නේවත්තව්‍යාබාදාය චේතේති න පරව්‍යාබාදාය චේතේති න උභයව්‍යාබාදාය චේතේති අත්තහිතං පරහිතං උභයහිතං සබ්බලෝක හිතමේව චිත්තේමානෝ චින්තේති එවං කෝ බික්ඛු පණ්ඩිතෝ මහා පඤ්ඤෝ හෝතිති. බික්කු කිව්වේ භික්ෂුවට ඕන කෙනෙකුට මේක හරි. ආමන්ත්‍රණය උන්වහන්සේට. අන්න ඔබට මෙහෙම වෙන්න පුළුවන්ද මේ ලෝකේ? මේක තමයි මම අද විග්‍රහ කරන්නේ. බලන්න මේ කියන අවවාදේ නැතුව මේ සමාජයේ මෙතනද ඉන්නේ කියලා. අන්නේ ඒ බුද්ධාවාදේ නැතුව ඉන්න තැනින් මිදිලා ඇඳුම මාරු කරගෙන නෙමෙයි, ගෙදර මාරු කරලා නෙමෙයි. ඒ ඉන්න ස්ථාවරය, ඒ ඉන්න දිට්ඨියෙන් මිදිලා වෙනත් දැක්මකට එන්න වෙනවා. යම් කිසි කෙනෙක් ඒ කෙනා කවුද කියලා උන්වහන්සේ අර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි භාවයෙන් පෙන්වන්නේ නැහැ. තමන්ට වැඩ පිණිස මතක තියාගන්න ඒක. අන් අයට වැඩ පිණිස නොසිතයිද? දෙපිරිසටම අවැඩ පිණිස දෙපැත්තටම දෙපිරිසට නෙමෙයි අත්තපර තමන්ටත් අනුන්ටත් අහිත අවැඩ පිණිස නොහිතයිද? හිතන්නේ තමන්ට හිත පිණිසද අනුන්ට හිත පිණිසද තමන්ටත් අනුන්ටත් හිත පිණිසද? මෙපමණකින් පණ්ඩිතයයි මහා ප්‍රඥයයි කියනු ලැබේ. දැන් බණ ඉවරයි. සිංහලට පරිවර්තනය කළොත් එහෙම පාලිය බණ ඉවරයි. නෑ බණ කියන්න පටන් ගත්තා විතරයි මේ. දැන් මේ මිනිස් සමාජයේ සුඛී ජීවිත ගමන ගෙන යාමේදී සම්පූර්ණයෙන්ම පරාර්ථකාමීද? පෘථග්ජන සමාජයේ නැත්නම් ආත්මාර්ථකාමීද? සිතද්දී ඒ සිතේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ කවුද? ඔබේ. අන්න එතනයි මේ මුල තියෙන්නේ. මේ සිතේ ක්‍රියාකාරීත්වය දැන් ඔය පස් කපන යන්ත්‍ර පාර හදන යන්ත්‍ර ගත්තාම ඒවා පස් තුනී කරනවා. අපි අතකින් මෙහෙම වැඩ කරන්න වගේ ගිහින් පස් ටික අරගෙන අරන් පැත්තකට වෙසි කරනවා පේනවා ඔබට. පණ අරගෙන පණ අරන් වැඩ කරනවා වගේ. නමුත් මේ මෙහෙවන යාන්ත්‍රික බව නිහඬ වුණොත් හෙල්ලෙන්නේවත් නැහැ හැම මිනිස් ක්‍රියයි. තීවතන අපට හොලවන්නවත් බෑ. එතකොට පිටින් මේ සෙලවෙන සෙලවීම ඇතුළතින් ඇති කරන්නා වූ මෙහෙයවීමක් තුළ සිදුවෙන දෙයක් නේ අර. අදාළ ගියරයන් යොදා ඒ ශක්තිය පීඩනය ඇති කිරීම තුළින් තමයි මේක සිදු වෙන්නේ. මේ වගේ මේ මිනිසා බෙදා දැක්වීමේදී තථාගත බුදු පියාණන් වහන්සේ මිනිස් ක්‍රියාකාරකම් තිදරකට බෙදා තිබෙන බව පිළිගන්නවානේ ඔබ. කය වචන සිත.
තව ටිකට එහාට යනකොට මේක වචනේ ගත්තාම චේතනහම් භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායන වාචා මනසා. අන්න ආවචනේ. මේ ක්‍රියාකාරකම් සිතලා කයෙන් වචනෙන් සිතින් කරනවා. එහෙනම් කයට වචනටත් එකතු වෙලා තියෙන ඉස්සලා සිතනේ. හොඳයි. පෘථග්ජනය කියන්නේ කවුද? මේ සිත විසින් කය වචන සිත තුනම මෙහෙයන බව නොදත් කයිස්ත දෙකට බෙදා ගත්තේ නැති තමනුයි මේ වැඩ කරන්න කියලා හිතන කෙනාට. ඇතුළතින් මේ මෙහෙයවීම පිළිබඳ අවබෝධයක් නැති කෙනාට. එවිට මේ ලෝකෙට ආපු ඔහුට ක්‍රමෙන් ආත්මාර්ථකාමීත්වය ඉහවහ යනවා. සියලු දේවල් තමන්ට ඕන ආකාරයට ඉටු කරගන්න. නීතියට වැලි ගැසීමත් ආත්මාර්ථකාමීත්වයේ ප්‍රතිඵලයක්. බාලාපරාධත් ආත්මාර්ථකාමීත්වයේ ප්‍රතිඵලයක්. විවිධ දූෂිත ක්‍රියා සියල්ලත් ආත්මාර්ථකාමීත්වයේ ප්‍රතිඵලයක්. කොතන හරි කාම අපරාධයක් තියෙනවා නම් ඒක තමන්ගේ ඕනකම ඉටු කරගන්නට අනිත් අය ඉත්තෙක් බවට පත් කර ගැනීමේ ආත්මාර්ථයේ ප්‍රතිඵලයක්. මම ඕක දකින තැනක් තියෙනවා. මේක මම රූපවාහිනී දර්ශන වලින් නැත්නම් චිත්‍රපට දර්ශන වලින් දැකලා තිබෙන්නේ. සැබෑසින් දකින්න තරම් ඉඩකඩක් අපට ලැබෙන්නේ නැහැ ඒක. කොටියා මොෙක් මරා ගන්නවා. මරලා උත් එක්ක සෙල්ලම් කරනවා. දැන් ඉතින් කියන්න තියෙන්නේ කොටියාට සෙල්ලම් මොවාට ලෙල්ලම් කියලානේ. ස්පූසා මේ බාගෙට තුන් කාලට මරා ගන්න නැත්නම් මරනවා. දැන් තලියෙන් සෙල්ලම් කරනවා. මීයාට ලෙල්ලම් පූසාට සෙල්ලම්නේ. එතකොට අර ඒ සත්තු දෙන්නටම තේරුණාද අර දෙන්නගේ ජීවිතේ වටිනාකම? උණුත් ජීවිතේට ආසයි කියන එක. නෑනේ. ඒ සතාගේ යහපත බැලුවේ නෑ තමන්ට ඕන තෘප්තිය විතරයි නේද බැලුවේ? මේ සමාජයේත් තමන්ට ඕන දේ ඉටු කරගන්නට අනිත් කෙනා යොදා ගැනීමටත් ආදරේ කියලා නමක් තියලා ආදරේ වචනේ අර්ථය කැත කරලා තියෙනවා. ඒකට ආත්මාර්ථකාමීත්වය නැත්නම් රාගය කියන්නේ. කාමය කියන්නේ. මොකද ඒවල් කරගන්න අය ඊට ඉඩ නොලැබුණාම අර බලලා මීයාට කළ වැඩේ කොටියා මුවාට කළ වැඩේ මේ සමාජය කරලා තියනවා කරනවා. ඒ ආදරේද එතකොට? ආදරේ හොඳ සුවඳ පුෂ්පයක්. ඒක මිනිස් චිත්තසංතානයන්ගේ රෝපණය වෙලා පෝෂණය වෙලා විකසිත වෙලා විහිදෙන්න යන සුවඳ. මේ නිසා පසුගිය ධර්ම දේශනාවත් දෙකක මම ඉංග්‍රීසි හෝ හින්දි චිත්‍රපටවල ප්‍රතිවෙන්නා වූ I love you කියන අර්ථයෙන් නොව I love you නම් වූ පහත් කසිකබල් අර්ථයෙන් නොව බුදුවරු මේ ලෝකෙට ආදරය කරන අය. ඔබයි මා යන්න ඕන බුදුවරුන්ගේ ආදරය හොයාගෙන. බුදුරු ලෝකෙට කරන ආදරය. ඒක අර වගේ ආත්මාර්ථ ඉෂ්ට කර ගැනීමක් නැහැ. ඒක සමස්තයට බෙදා දෙන ආදරයක්. ප්‍රතිලාභ බලාපොරොත්තු නැහැ. එතන ඉඳන් බලන්න.
බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේමනුස්සානං. බහුජන අහිතාය බහුජන දුක්ඛාය එහෙම කියලා තියෙනවද ඒකේ? අනර්ථාය අහිතාය කියලා. නෑනේ නේ. ඒ ආදරේ ඉඳලා බලන්න මේ මිනිස්සු කොතරම් ආත්මාර්ථකාමීද කියලා. ජාතියක් අබාසීනියා වෙන්නේ. රටක වෙරළ ඛාදනය කරවන්නේ. සම්පත් කොල්ලා කන්නේ. කෘතිම කාන්තාර හැදෙන තැනට කටයුතු වෙන්නේ. දිලින් දින දුගී වෙන්නේ. කුමක් නිසාද කියලා හොයලා බලන්න. එහෙවහාගිය උග්‍රාත්මාර්ථකාමිත්වය මේ සමාජයේ පවතින ලොකුම පිළල. ඉතින් ඕකට අනාගත බුදුහාමුදුරන්ගේ ශාසනය නිවන් ප්‍රාර්ථනා කළාට ඕක පිළියමක් වෙන්නේ නැහැ. මැරිලා නිවන් ප්‍රාර්ථනා කරලා පිළියමක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට රාජ්‍යානුග්‍රහය ලැබෙන කුමක් නිසාද? ඒ සමාජය නීතියෙන් හික්මීමට එහා ගෙන ගොස් පව්පින් දෙකක් තුළ හික්මුවා. ඊට පස්සේ ධර්මය දන්නා බැවින් පව් නොකරන බව කියන තැනට තවත් පිරිසක් ගෙනා බැවින් වැරදි කිරීම නරක නම් නීත්‍යානුකූල පිළිගන්න එක හොඳ. නීතිය පිළි අරගෙන වැරදි නොකරන එක. තමන්ට මේවට දුක් විපාක වෙන බැවින් දුක් විපාකට බයයි පව්පින් විපාක විශ්වාසයෙන් පව් නොකරන එක වඩා හොඳ. ධර්මයටපත් වෙන බැවින් ධර්මයටපත් වී පව් නොකරන බව හොඳ, වඩාත්ම හොඳ. ඉංග්‍රීසි භාෂාව ඔබ ඉගෙන ගන්න වචන වල තියෙනවානේ ඔක. හොඳ, වඩා හොඳ, වඩාත්ම හොඳ කියලා. බුද්ධ පුත්‍රයන්ගේ කාර්යභාරය හොඳයි, වඩා හොඳයි, වඩාත්ම හොඳ තැනට යන්නේක සහ පාර පෙන්වන එක. හොඳ අධිකරණයේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරાવી. වඩා හොඳ මව්පියන්, ගුරුවරුන්, පොලිසිය, වෛද්‍යවරුන් එහෙමත් නැත්නම් පව්පින් විපාක විශ්වාස ඇති පුහුදුන් සමාජය ක්‍රියාත්මක කරાવી. නමුත් හොඳින් සහ වඩා හොඳින් නතර වෙලා බෑ සමාජයේ සක්‍රිය වෙන්න ඕන වඩාත්ම හොඳක්. දැන් මේ අනුන්ට අවැඩ තමන්ට අවැඩ පිණිස ඔබේ කය වචන සිත මෙහෙවන්නේ කවුද? දරුවන්ගේ ලෝකේ ඔක තිබුණාද? මේ වැඩිහිටියන්ගේ ලෝකේ මේ කරන්නා වූ දුරාචාරයන්ට අතපතවත් තබලා තිබුණාද? එහෙනම් මිනිසා කයෙන් වැඩෙනකොට මිනිසාගේ චිත්තාභ්‍යන්තරේ ඔහුට හොරෙන් වැඩෙන දෙයක් තියෙනවා. අන්නේ වැඩෙන දේවල් පාදක කොට හිතන්න ගියොත් ඒ වැඩෙන දේවල් මම බවට පත් වෙනවා. ලෝභය මම, ද්වේෂය මම, මෝහය මම. ඒතං මම. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වල එකට කියන වචනේ උපන් ගෙය, උපන් ස්ථානයේ මම පසුගිය ධර්ම දේශනාවත් දෙකක් තුළ මතක් කළා. තිඹිරි ගෙය වචනය. ඒක බලවත් නොවුණා නම් මේ කරදරේ වෙන්නේ නැහැ. නමුත් ඒක ක්‍රමෙන් බලවත් වෙන පාරට තමයි වැටුනේ.
දරුවා දිගා වෙලා ඉන්නවා නැගිට ගන්න බෑ අත හොලවන්න විතරයි පුළුවන්. ඉල්ලන්න බෑ. ඔහුට දැනෙනවා කුසගින්න. ඔහු මේක ප්‍රකාශ කරනවා කෙඳිරි ගෑමකින් හරි මොකක් හරි කාරණයකින්. අඬන්න හැදීමකින් හරි. ඔහුට කාමයක් කාම උපාදානයක් නෙමෙයි ඔහුට කැමැත්තක් තියෙනවා. ආහාර හොයාගන්න කැමැත්ත. මේක ටික දවසක් යනකොට ලැබෙන්න ප්‍රමා වෙනකොට මෙහෙම කෙඳිරි ගාලා ඉතලක් හරියන්නේ නැහැ. මේක ඉල්ලන්න වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න ඕනේ කියලා හයියෙන් අනන්ද යටකිරියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. එතකොටත් අම්මලා දැනගන්නවා. තව ටිකක් කල් යනකොට එහෙම යටකිරියෙන් කෑවට හම්බ වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඒක යටකිරියෙන් කෑ ගහමේදී ආපු කේන්ති ඊට පස්සේ ප්‍රකාශ කරන්න ගන්නවා. ඉසක යටික ඇදලා ගලවා ගැනීමෙන් හරි අතට අහුණු දෙයක් දමලා විසි කරන එකෙන් හරි. ඔබත් මේක කළා නේද? ඒ තමයි තිඹිරිගය. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ සහ විහිංසා විතර්කයේ තිඹිරිගය. ඔබට එදා ඒක වැරදි කියලා තේරුණෙත් නැහැ, වැරදි කියලා තේරුම් කරලා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. එදා පටන් ඔබේ ඕනකම් ඉටු කර ගැනීම සඳහා මේකට එකතු වෙන එක තමයි ඔබ කළේ. අර දරුවට ඕක ඒතන් මම වෙලා නැහැ තාම. ඒක එතන අතහැරලා ගියා නම් ඒතන් මම උනේ නැහැ. අද තරහවයි කියලා, අඬුවයි කියලා හෙට අම්මත් එක්ක තරහකුත් නැහැ. හෙටත් ආපහු hina වෙනවා. නමුත් ඒතන් මම වුණොත් එවිට ආපහු හෙට දවසේ ඒක ඇතුලින් තිබිලා මතුවෙනවා. මන්දයත් මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස ඔබ තුල ආරම්භ වෙන නිසා. මමත්වෙන් ගත්තොත් හෙට නැවත උපදින්න හේතු චිත්තහභ්‍යන්තරගත වෙනවා. මේ ආධ්‍යාත්මික පරිහානිය ආරම්භයයි. මේ මානව ක්‍රියාකාරකම දරුවන් තුළ අගීකරු දඩබ්බර කියන දේහන් නැති හිතුවක්කාර කියන පදෙන් යොදනවා ඊට පස්සේ. ඉස්සර හරි ආදරෙන් හිටිය අම්මට තාත්තට ආදරෙන් කතා කළා දැන් අපටත් සැරදානවා ගහන්න එනවා කියලා තමයි කියන්නේ. තව එහාට යනවා ඉතින් මේක ඊට පස්සේ. අන්න එතකොට ඔවුන් කරන කියන ක්‍රියාකාරකම් අතට අහුවන දේ දමල ගහලා කැඩුවොත් හරි ජනෙල් විදුරක් කැඩුවොත් හරි දුම්රිය ස්ථානයක් කුඩු කරොත් හරි ඒක දේශීය ජාතික ධනයට අවඩ පිණිස විනාශය පිණිස වෙනවා කියන එක කල්පනා කරන්නේ. ආයතනයක් පවත්වන්නට අවශ්‍ය ලාභයේ තුලිත බවක් තියෙන්න වෙනවා. ලාභය හොරා කෑවොත් අලාභයේ බවට පත් වෙන තුල අද මේ ඉරණමට රටපත් වෙන බව උන්ට කල්පනා වෙන්නේ නැහැ. මට හොඳ උදාහරණයක් තියෙනවා. 1968 විතර කාලේ මං හිතන්නේ රටේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් ස්වකීය ආසනය ආරම්භ කළ පෙහෙකම්හලක්. ආසනයට පවණක් නොව විශාල ප්‍රමාණයකට රැකියාව ලබා දුන්නා. දීප්තිමත් යුගයක්. ඒක ඉතිහාසය හොයලා බලන්න අන්තිමට බංකොලොත්තුනේ වහලා දැම්ම වහලා දාන්න උනේ. ඒ පසුව පාලනේ බාරගත් අය බැංකු වලට ණය වෙලා රට පැන්නේ. ඒකේ හිටපු අය ඇතුළතින් සහ පිටතින් ලොකු සහ කුඩා අය සියලු දෙනා හොරකම් කිරීම තුළ බංකොලොත් වෙලා නෙවෙයිද කියලා. තමන්ගෙම ජීවත් වෙන්න තිබිච්ච බඩ වඩා ගන්න තිබිච්ච කුසගින්න මත වෙච්ච එක තමන්ම වසා දැමුවා. ඔය තමයි අත්තා ව්‍යාබාධ පරව්‍යාබාධ.
මේ නිසා පෘථග්ජන සමාජය සොකී කර්තව්‍යයන්හිදී එයින් සිදුවෙන අයහපත, මෙලොව අයහපත, පරලොව අයහපත පිළිබඳව හිතන්න තරම් දියුණු චින්තන ශක්තියක් නැහැ. ඒ මොහොතට ලැබෙන වාසිය බලනවා. අල්ලස් ගන්න පෙළවෙනවා කියන්නේ, හොරකම් කරනවායි කියලා කියන්නේ, ස්ත්‍රී දූෂණය කියලා කියන්නේ. එයාදී හැම දෙයක්ම ගත්තාම ඔබේ කය වචනේ ක්‍රියාකාරකම් වුණාට ඔබේ සිතේ තිබෙනා වූ ආත්මාර්ථයේ ක්‍රියාකාරකම් මට ලැබෙනවා නම් රටට මොකක් වුණත් කමක් නැහැ. මගේ ආසාවට යනවා අනිත් පුද්ගලයාගේ ජීවිතේ විනාශ වුණාට හෝ එයාගේ ආත්ම ගෞරවය නැති වුණාට කමක් නැහැ. ධර්මයට යොමු නොවන වූ සමාජය, ධර්මයට කියන්නේ මල් පහන් පූජාවට, බුද්ධ පූජාවට එහෙම විතරක් නෙවෙයි, මතක තියාගන්න. ඒවා බාහිරින් පේන පුංචි දෙයක් විතරයි. අවතීර්ණ මාර්ගයේ ප්‍රාථමික අංග පමණයි ඒවා. ධර්මයේ සෝයට සෝය හොයන නොයන සමාජය උපතේ පටන් මේ යන තැන දක්වා ක්‍රමයෙන් ආත්මාර්ථකාමී වෙන එක වළක්වන්න සක්‍රයට තබා සක්‍රයාගේ පුතා වයිමටවත් බෑ කියලා තමයි මටත් කියන්න තියෙන්නේ. ඒ නිසා තේරෙනවද ඔබට මේ බුදුන් වහන්සේලා ලෝකට පහළ වෙලා මොකද්ද මේ මිනිසා සඳහා දේශනා කරන්නේ? උභ්‍යාභාදේද? දෙපිරිසටම අවැඩ සලසා ගන්න එකද? එතකොට ඔබ මුග්ධ පුද්ගලයෙක් බවට පත් වෙනවා. පඤ්ඤා විරහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා මම දකින්නේ නැහැ තථාගත බුදුරුන්ගේ ඉගැන්වීම් මග ගොස් තමයි මේ පඬිත මහා පඤ්ඤ බවට පත් වෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඔබේ ලබා ගන්න නැතිව ලෝකේ පවතින මොනවා හරි ශිල්ප ශාස්ත්‍රයක් හදාරා අය පරතරට හදාරා ඔබට ලෝකේ පවතිනා වූ අකුරු ගන්න පුළුවන්. ඒ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් දක්ෂ වෙන්න පුළුවන්. ඔබේ මොලේ දියුණු නම්, ඔබේ මව්පියන්ට වියදම් කළ හැකි නම් එසේ ගොස් දක්ෂයෙක් බවට පත් වෙන්න ඒ ලෝකේ මෙහෙවරක් සඳහා යොදා ගන්න, ඔබේ ජීවනෝපාය සඳහා. නගර කම්කරුවාගේ සිට රාජ්‍ය පාලකයා දක්වා හැම දෙනා වැටුප් ලබන්න ඔයින් කරන්නේ ජීවනෝපාය සලසා ගන්න එක. නමුත් ඒක රට ජාතිය ආගම පිළිබඳව නොහිතන්නේ නම් ආත්මාර්ථකාමී වෙනවා. එනිසා මිනිසා කොතන හිටියත් මිනිසා ආත්මාර්ථකාමීවෙන් වළකින්න වෙනවා. මේ දෙපිරිසටම අවැඩ සිදුවෙන මගෙන් මුදවා ගන්නට. මිනිස් සමාජයේ මිනිසුන්ගේ හදවත් තුළ හිත් තුළ සක්‍රීය ක්‍රියාමාර්ගයක් වෙන්නේ එහෙමයි බුදු සමයේ. මේ පිළිබඳ උදාහරණ පැහැදිලි කරන්න ගියොත් තිබෙන්නේ ඒ තමන්ටත් අනුන්ටත් අහිතා වැඩ පිණිස පවතිනා වූ ක්‍රියාකාරකම් පෘථග්ජන ලෝකයේ. දැන් අපට ඕනේ ඒකෙන් මිදෙන්නනේ. ඒක නෙමේ පඬිත මහා ප්‍රඥා කියලා කියන්නේ. දැන්වත් ඔබ පිළිගන්නවද බුදු සමයේ මම කියලා කියන්නේ මයන්න හෝ කයන්න යන්න නොවන බව? ඒ මොහොතට ඔබට හැඟීමක් එනවා. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් සිතෙන් කයින් වචනෙන්. ඒකට ඒතං කියලා කියනවා. දුති අස්තවන්ත සූත්‍රවල පෙන්වන අසුත පෘථග්ජනයා සිතට එන දේ මම කොටගත්ත සිතට එන දේ මම කොටගත්ත මුලාවෙන් මිදෙන්න උන්ට බෑ කියලා. සිතට එන දේ මම කොට ගැනීම. සිතට එන්නේ මොනවද එතකොට? ඔය අහිත පිණිස අවැඩ පිණිස පවතිනා වූ
බද්ධවම ආරස්ස වීමට හේතු වෙන්නා වූ කාරණා. ලෝභ දේශ මොහ, ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර. සමස්තයක් වශයෙන් ගත් කල කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. ඒවායින් මම හැදෙනවා කියන්නේ ඔහුගේ කය වචන මමත්වයේ ක්‍රියාවට පෙළඹෙනවා. ලෝකෙ දුක් වෙන්නේ, ලෝකෙ අපරාධ බහුල වෙන්නේ අන්නේ මමත්වයේ ක්‍රියාව. දැන් මේක යම් යම් පාලනයක් කරන්න තමයි නීතිය සහ පෞපි විපාක විශ්වාසයට හැකියාව තියෙන යම් පාලනයක් කරන්න. මුල සිඳින්න නෙමෙයි. අර ශික්ෂාපද සංවරයෙන් මම මේක කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා වගේ. පොරොන්දු වෙන නිසා කඩන්න නැතුව ඉන්නවා. නමුත් මූලයේ තියෙනවානේ. නමුත් තථාගතවරු පැහැදිලි කරවා දාරනවා ඔවුන් අතින් මේක නොවෙන්න ඔවුන් අතින් ඔවුන් පාලනය කරන්නා වූ ඔවුන් පාලනය කරන්නා වූ බලවේගයේ මුලින් සිඳින්න ඕනයි කියලා. අන්න එතකොට ඒකට පඬිත මහා ප්‍රඥා භාවයට පත් වෙන්න පුළුවන් කියලා තියෙනවා ඒක ගමනේදී. යම්තාක් දුර භාවනන් ජීවිතේ ඒ එකතු කරගත්ත කාරණා ටික අද තුල අද පශ්චාත්තාප වෙන එකේ තේරුමක් නැහැ. අපිට මෙහෙම වුණානේ අපිට ධර්මය හම්බුනේ නැන්නේ මෙච්චර වයස ගියානේ. මොකක්වත් දැන් එතනින් එහාට වුණ වරද හදන්නේ කොහොමද කියන කෙරෙහි අවධානය යොමු කරන්න. මොකද සමස්ත සමාජයේටම අර කිරිබොන තැන ඉඳලා තමන්ගේ ඕනකම ඉටු කර ගැනීම සඳහා අනිත්‍ය යොදා ගැනීම නැවති පුරුද්ද. ඒ පුංචි සිඟිත්ත අම්මට වැඩ තියෙනවා. අම්මා උයුයා ඉන්නවා. අම්මා වැසිකිළියේ ඉන්නවා. අම්මට අසනේ ඒව මොකක්වත් දන්නේ නැහැ. තමන්ට ඕන වැඩේ කෙරෙන්න ඕන. දරුවන්ගේ වැඩේ වැරදි කියන්නේ නෙමෙයි මම මේ ගන්නෙ. ඒ ආරම්භය පෙන්වන්න. ඒ වැඩිම තමයි ඔබ විසින් ඔබ අතින් සිදුවන අවහානිය. මේකට ඉතින් අධ්‍යාපනයයි, රැකියාවයි, තරංකාරීත්වයයි සියල්ල උල්පන්දම් දෙනවා. සියල්ල ඒ පැත්තට මෙහෙම ලබනවා. හැකිද? දරුවා ආත්මාර්ථකාමීත්වයේ ඉහවහා යන මගේ යන එක පාලනය කළ හැකි අධ්‍යාපන රටාවක් හඳුන්වා දිය හැකිද? අධ්‍යාපනයේ වැරදි නෙමෙයි. ආත්මාර්ථයේ ඉහවහා යන ඒක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් විය යුතුයි. අධ්‍යාපනඥයන් සතු අවබෝධය තුළ. එහෙම නැත්නම් ඔවුන් දැන රට පරිහානියට, ඔවුන්ගේ ජීවිත අධ්‍යාත්මික පරිහානියට ඔවුන් මොන උපාධියේ මොන තැනක හිටියත් දුකටපත් කරනවා ඔබ. උන්ගේ යුග දිවි තුළ, උන්ගේ ආයතන තුළ, උන්ගේ පෞද්ගලික ජීවිත තුළ මහ විශාල ඛේද වාචක තියෙයි. ඒව නවත්තන්න අර උපාධියට හෝ ලැබෙන මුදල් වලට යාන වාහන වලට කෙටි කාලින යටපත් කිරීමක් පාලනයක් කරනහම බැරි වෙයි. බුදුරු කියලා කියන්නේ ඔබ බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛ දේවනුස්සානං කියලා කියන එකේ තේරුම මරුණායගේ හිත පිණිස කියන එක නොවේයි. උපදින්න ඉන්න අයගේ හිත සුව පිණිස කියන එක නොවේයි. අතක තබා ගන්න. මේ ලබාගත් ජීවිතය තුළ ජීවිතයේ කිසියම් පුරුෂාර්ථයක් කරා මෙහෙවීම. එතකොට ජීවිතයේ මේ අනුන්ට අවැඩ තමන්ට අවැඩ පිණිස දෙලෝ අවැඩ පිණිස කටයුතු කරලා ජීවිත අවසානට ගිහින් දැන් මෙහෙවන්න වෙලාවක් තියෙනවා. මෙහෙवला ඉවරයි ජීවිතේ. දැන් බොහෝ දිනාට පවෙන් පරලෝ යාම තමයි උරුම වෙන්නේ. නමුත් ජීවිතේ මෙහෙවන්න පුළුවන් වුණොත් 20 15 20 වෙනකොට අධ්‍යාපනය සමග මේ මෙහෙවීම විසින් ඒ හැම දුවෙකුටම මේ හැම පුතෙකුටම ගෙදර හිටියත් පැවිද්දේ හිටියත් මේ තථාගතයන් වහන්සේ වදාළ පඬිත මහා ප්‍රඥා භාවයට පත් වෙන පාර Tamanගේ චින්තනය තුල වැටී තියෙනවා.
මේක අදහසක් නෙවෙයි. සිහිනයක් නෙවෙයි. මතයක් නෙවෙයි. ප්‍රායෝගික අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක්. එහෙනම් ඔබ ආත්මාර්ථකාමී වෙන හැටි තේරුම් ගන්න. කිසියම් දෙයක් තමන්ගේ හිතට අරගෙන ඒ මෙහෙයවීමට ඇතුළත තිබෙනවාද ලෝභය, දේශය හෝ මෝහය? ඔබ මෙහෙවන්නේ ඒවා විසින්ද? ඔබේ කය වචන මෙහෙවන්නේ ඒවා විසින්ද? අත්පැන් බොන්න තමන්ගේ ශරීර සෞඛ්‍ය විනාශ කරගන්නවා. තමන්ගේ ධනය විනාශ කරගන්නවා. ඉන්පසු මත් වෙලා කරන ක්‍රියාකාරකම් තුළ බිරිඳට, දරුවන්ට, වසල්වාසීන්ට යහපත පිණිසද හැතිරෙන්නේ. අවැඩ පිණිස ඒ සඳහා ඔහුව පෙළඹුවේ කවුද? ඔහුගේ ගිජුකම. ඒකට තියෙන ගිජුකම. එනිසා මේ දුස්චරිත සඳහා මිනිසා මෙහෙවනු ලබන්නේ ආත්මාර්ථය විසින්. මූලය කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. මේ පොත් සියල්ල පරිහරණයකට ගලපා ගැනීම තුළින් අප දකින්නේ මිනිසාගේ යහපත් ක්‍රියාකාරකම් නැවැත්වීම හෝ පාලනය නොවේ. ලෝකෙට අවශ්‍ය දියුණුව පැත්තට අනේක වළක්වන එක නොවේ. මොන පැත්තට දියුණුවට ගියත් ඔහු පිටපස එන්නා වූ මෙන්න මේ බාධකය, පිළල. ඔබ දන්නවා පිළල කියන ගහට හැදුනහම මොකද වෙන්නේ කියලා. පිළල පුංචි. නමුත් පිළලට පුළුවෙනි සියලු සාරය උරා ගන්න. අත්තක රෝපණය වෙලා. අනතුරුව ගහේ සාරය උරාගෙන ගහ මරණ එක පිළල කරනවා. ඔබ දකින්න පුරුදු වෙන්න මිනිසාගේ සිසෝපරෝපණය වෙන, පෝෂණය වෙන මේ ත්‍රිවිධ විතර්කය කියන්නේ ඔබට දුක් දෙන්නා වූ පිළල බව. අපිත් ගස්වල පිළල් ගලවලා තියෙනවා. කුඩා කාලේ ගලවන්න ලේසි. අත්ත බේරගත්ත හැකි. ලොකු වුණොත් අත්ත කපන්න වෙනවා. නැත්නම් දැක්කේ නැත්නම් ගහම මැරිලා යනවා. එබැවින් මෙන්න මේ ලබාගත් ජීවිතය තුළ මෙන්න මේ තුන් දෙනාට එකතු වෙන පුරුද්ද ජීවිත අවසානය දක්වා බලවත් කරන එකට ආගමික ජීවිතය කියලා මම දකින්නේ නැහැ. වෙන වෙන මොන හරි කියමින් මොන හරි කරමින් ආගමික කියලා ඒ රටට, ඒ ජාතියේ, ඒ ආගමට අයිති දේවල්, බාහිර වස්තු කෙරෙහි ඇල්මෙන් පුද පූජා පවත්වමින් ප්‍රශ්නෙට හිසේ රදයට කොට්ටමාරු කිරීමේ විසඳුමක් පාවිච්චි කරනවා සමස්ත සමාජයේ. ප්‍රශ්නේ වෙන එකක්. නමුත් ඔවුන්ට තේරෙන්නේ මේ කොට්ටේ මාරු කරොත් හිසේ රදේ හොඳ වෙයි කියලා. මේ හිසේ රදයට කොට්ටේ මාරු කිරීමේ පිළියම් සර්වඥ නොවන ඒ පැතිවල දක්ෂයින්ගේ වැඩ. යම් පැත්තට යමෙක් දක්ෂ නම් පිළියම් දාන්න පුළුවන්. බුදුවරු සත් වන බවදුකට වේදානන්ලා. එසේනම් ඔවුන් මේ ලෙඩේට මුල හොයනවා. දැන් කල්පනා කරන්න. ඔබ මොන ශේස්ත්‍රයේ හිටියත් ජීවත් වීම සඳහා ඔබ කරන වැඩ තියෙනවා. ඒ ශේස්ත්‍රද වැරදි, ඒ ශේස්ත්‍රවල ඔබේ ජීවිතය අවුල් කරනු ලබන්නේ මේ උත්සන්න වෙන්නා වූ ආත්මාර්ථකාමීත්වය නෙවෙයිද? අවැඩ පිණිස, අහිත පිණිස ක්‍රියාත්මක වෙන්නේ. දැන් ආපහු යන්න පටන් ගන්න. මෙයාට එකතු වෙලා වැඩ කරන්න යන්න එපා. මෙයා මගේ ජීවිතෙන් බැහැර විය යුතු කෙනෙක්. ඒ නිසාම තථාගතයන් වහන්සේ පහන සංඥාවලද පෙන්ලා තියෙනවා ප්‍රහාණ කළ යුතු දෙයක් මේක.
පොතේ තියෙනවා පිරිත් වලටත් කියනවා ප්‍රහාණ කළ යුතුයි කියලා. වළංගු නෑ නේද? අන්න දැනගන්න ඕන මොනවා කළොත්ද ප්‍රහාණ වෙන්නේ කියන එක. ඒක තමයි පාලියෙන් තින්නේ මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස එකතු වුණොත් බලවත් වෙයි. අමඤ්ඤමානෝ මුත්තෝ පාප තෝරගන්නනේ බැරි. එකතු වෙන්න සිහිය වුණ ඒකට ප්‍රමාදය කියලා කියනවා. එකතු වෙන්න බලවත් වෙනවා. නමුත් ඒකට වෙන ධර්මයක් කියලා එකක් දීලා නැහැ. එකතු නොවීම කියලා නේද දීලා තියෙන්නේ. අමඤ්ඤමානෝ කියලා, අනුපාදීය මානෝ කියලා. මේ උත්සන්න වෙන හැඟීම පාවිච්චි කිරීමෙන් මේ තමන්ට අනුන්ට වැඩ පිණිස ක්‍රියාත්මක වෙනවා. ඔබට මේ හැඟීම උපදින්න ඕනේ. මොකද මේක බණ තේරෙන්න ඉස්සෙල්ලා ඕන කෙනෙක් රෝපණය කරගත්ත දෙයක්. එයා ඔබ පාලනය කරන්නෙක් වෙනුවට එයාව ඔබ විසින් පාලනය කරන්නෙක්. එයා විසින් ඔබ පාලනය කරන්නෙක් වෙනුවට සිහිය විසින් එයාව පාලනය කරන්නෙක් බවට පත් වෙන එක මම දකින බුදු සමයේ සතිපට්ඨානයයි. මේක තේරුම් අරගෙන සතිපට්ඨාන සූත්‍රය තේරුම් ගන්න බලන්න. මේ බලපෑම වර්ධනය වෙනුවට හීන කරලා ශූන්‍ය කරලා දාන්නේ කොහොමද? එතකොට ඔබ ඉතුරු වෙලා ඔබේ ආත්මාර්ථකාමියා මිය යනවා ටික ටික. මෙන්න මේක තමයි භව නිරෝධගාමී පටිපදාව කියලා කියන්නේ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු මේ සතුරා කොතනක සැඟවී සිට ඔබට පහර දෙයිද කියලා සතුරා හඳුනාගත්තාම සතුරා ඉන්න බව සැඟවී දැනගත්තාම එන වෙලාව අල්ලගන්න ඔබට සිහිය තියෙන්න ඕන. දැන් ඔබ මේ පාරට වැටුණාම අන්න ඔබට මේ සතුරා මර්ධනය කරන මේ සතුරා වනසන අවබෝධය තියෙනවා. ඒකයි පඬිතකම. ඒක වැටහෙන එකයි මහා ප්‍රඥකම. කවුරුත් ප්‍රධානය කරන්න ඕන නෑ. එතකොට ඔහුගේ කය වචන සම්පූර්ණ ක්‍රියාකාරකම් ආරම්භයේ පටන් අවසානය දක්වා යනකොට ක්‍රමයෙන් හිතන්නෙම තම යහපත පිණිස, අන් අයගේ යහපත පිණිස, දෙපැත්තෙම යහපත පිණිස. දැන් එතකොට ඔවුන් අතින් බොරු, හොරකම්, වංචා, කපටිකම්, ස්ත්‍රීදූෂණ, රටගසා කෑම් මේවා සිදු වෙයිද? ඒව සිදු නොකරන භික්ෂු පරපුරක් පන්සලේ හෝ ආරණ්‍යයේ හැදුනායි කියලා රට හැදෙයිද? ඒවා කරන අය හැදෙන්න ඕන නේද? සමස්ත සමාජයේ සිසාරා ආයුතුයි නේද? ලබාගත් ජීවිතයේ ආගමික ජීවිතයක වැදගත්කම වැටහී යාම. මේ මහා ව්‍යසනයන්ගෙන් රට මුදවා ගන්නට ඕනේ නම් මේ ආත්මාර්ථය හීන වේගන යන විට ඔබ තුළ තිබෙන සැබෑ මිනිස් දහමක් ඉස්මතු වෙනවා. ඒක උත්තරීතර මිනිස් දහමක්. උතුරු මිනිස් දම් කියලා කියන්නේ. පටුනවන චින්තනයෙන් අර කියන දේවල් අම්මට, තාත්තට, දරුවන්ට, සමාජයට, පරිසරයට, සතා සතුන්ට මොනවටවත් කරන්න ඔහුව මෙහෙවන්න බැරුව යනවා. මොකද මේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ වසා දමනවා ඔහු. මිනිසා දුකටපත් කරන, සමාජය දුකටපත් කරන, හැම විටම දුක් ගෙනත් දෙන මේ ත්‍රිවිධ විතර්කයේ විසින් ඔබ මෙහෙයුම් මධ්‍යස්ථානයට ඔබට සීල් තියන්න පුළුවන් වෙනවා. මේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ විවෘත කරගත් එක තමයි ඔබට හොයන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ නැත්තේ. මේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ වසා ගැනීම ආර්ය මාර්ගයයි. මේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ වසා ගැනීම පටිසෝතගාමී මාර්ගයයි. මේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මෙහෙවන්න හදන විට, ඔබ මෙහෙවන්න හදන විට සිතින් කයෙන් වචනෙන්, ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් වර්තමානයේදී මෙහෙවන්න හදන විට
මෙහාන්ට එකතු නොවීමෙන් ඔහුට ආහාර නැතුව යනවා. ඔහුට බලතල නැතුව යනවා. ඔහුට සිතෙහි පවතිනා වූ න්‍යායකට යටත් වෙන්න වෙනවා. ඒ න්‍යායට තථාගතයන් වහන්සේ නමක් තියලා තියෙන්නේ යං ඒවං ලහු පරිවත්තං ඉති දංචිත්තං. ඔබයි මේ න්‍යාය පිළිගන්නේ නැතුව මේකට එකතු කරලා පෝර දාන්නේ. මේ න්‍යායට ඉඩ දෙන්න. බලන්න තේරුම් ගත්ත කෙනෙකුට ස්ත්‍රී පුරුෂ භාවයේ ගී පැවිදි භාවයේ මොනවවත් බලපානවද කියලා මේකට. මානව දහමක් කියන්නේ අන්න ඒකයි. කෑලි කෑලි වලට කොටු වෙලා හිර වෙලා ඉන්නේ නැතුව මේ මූලික දේ තේරුම් ගන්න බලන්න. මූලික දේ තේරුම් ගන්න නැතුව පුංචි පුංචි කෑලි වලින් ඉස්සරහට ගියයි කියලා සමස්තය ආවරණය කරන්න බෑ. ඒ වායේ යම් ප්‍රතිඵල තියෙන්න පුළුවනි. එබැවින් මේ සමස්ත සමාජය මෙන්න මේ තමන්ට අනුන්ට දෙපැත්තටම අවැඩ සිදු කරන්නා වූ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ නම් වූ මෝලය විසින් නොමෙහෙවනු ලබන කෙනෙක් දැනට කරන්නේ. නොමෙහෙවනු ලබන මිනිසුන් මේ සමාජයේ ඇති වෙනවා නම් ඒ ආධ්‍යාත්මික විප්ලවයයි. ඒ මහත් ප්‍රතිඵල රට ජාතියට ලැබෙනවා ඇති. මතක තබා ගන්න. ඔවුන් තථාගතයන් වහන්සේ වදාළ පරිදි පණ්ඩිත මහා ප්‍රඥය. මෙත් වෙන්නේ අංගුත්තර නිකාය චතුක්ක නිපාතයේ බහුසුත සූත්‍රයේ 4 වෙනි කොටස. මේකේ තියෙන වචන දෙකයි. නමුත් ඒකට අදාළ කරුණු පැහැදිලි කිරීම පැයක් ඔස්සේ දෝන, දෙකක් ඔස්සේ දෝන, පහක් ඔස්සේ දෝන. අන්නේ දැක්ම පිළිබඳව සමහර තැන්වල තිබෙනවා. ගම්බීරේසු ටානා ටානේසු පඤ්ඤා චක්කුං කමති. බුද්ධ ශ්‍රාවකෙක් තුළ, බුද්ධ පුත්‍රයෙක් තුළ තියෙනවා නම් ඒකයි ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා ඇසෙමුවෙන්ට වෙනවා. ඊට පස්සේ මේ රෝග නිදානයේට ප්‍රතිකාර කරන්න. මේ රෝගය හඳුනාගෙන රෝග නිදාගෙන්ට ප්‍රතිකාර කරන්න කියලා දෙන්නත් පුළුවන් වෙනවා. තේරුම් ගත්ත පුද්ගලයාට අනුගමනය කරන්නත් පුළුවන් වෙනවා. දැන් සමස්ත සමාජය ආවරණයි. ඒ එකක්වත් නතර වෙන්නේ නැහැ. නමුත් මේ ආත්මාර්ථකාමීත්වය විසින් කරන කියලා නතර වෙනවා ඊට පස්සේ. මේ සංඛ්‍යාව 0.0 සිට 0.0යි කියන එක තමයි ගෞතම සසුන තුළ මගඵල නැහැ කියන්නේ. 0 සිට 1 2 3 4 5 ඔස්සේ 10 15 20 අර කුරුරට සඳහන් පරිදි නම් ලක්ෂ 8න් 5ක් කියනකොට කොච්චරද බලන්න. 60ක් විතර දක්වා ඉහළ යා හැකියි. අදාළ කරුණු තේරුම් ගැනීමට අනුගාමීකයෙක් බවට පත් වී මහා පඬිතෙක් ප්‍රඥෙක් බවට පත් වෙන්නට ඔබට මේ කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරන ලබන්නේ කොළඹ පහ පදිංචි අයෝමා වික්‍රමසිංහ මහත්මිය විසිනි. අරමුණු මේට වසර කීපයකට ප්‍රථම ජීවිතවලින් සමුගත් ආදරණීය පියාණන් වන ශෛල වික්‍රමසිංහ මාමණ්ඩිය වන එච්.එස්. ගමගේ සහ නැන්දනීය වන යාපා ගමගේ අනාය බැතියෙන් සිහි කර ඔවුන් වෙත කරන උපහාරයක් ලෙස මෙම උතුම් ධර්ම දේශනය පවත්වනු ලබයි. කළගුණ සලකන්න ඕන. පළමුව ගුණානුස්මරණය. මියගිය ඔවුන් සියලු දෙනා පින් මදතැන්ක වේ නම් ඉන්නත් මිදේවා. මේ දීර්ඝ සංසාර ගමනේදී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කල්යාණ මිත්‍ර ගුරු දෙමව්පියන් හමු වී මේ උතුම් සද්ධර්මය අසා අවබෝධය ලැබ නිවන් මඟ අවබෝධ කර ගැනීමට හැකි වේවා ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි.
සතර ගමන නිමා වෙන්න ඕන මඟ පිළිබඳව එතුමියගේ අවබෝධය මේ තියෙන්නේ. එසේම ලෝවසන අනන්ත වාසනාවන්ත දූපතුන්ට දෙමව්පියන්ට මේ උතුම් ධර්මයේ සරණ කරගන්නට හැකි වේවා. එමගින් සිව්විරි අවවේදීම තමන් මුහුණ දෙන ත්‍රිවිධ විතර්කවලට එකතු නොවී සිටීමට ඔන්න මම මහා පණ්ඩිත ප්‍රඥා කියන පදේ තෝරාගත්තේ මෙන්න මේ පදේ දැකලා. තරම් සිහියක් ජවයක් ලැබේවා. එමගින් නිවී සැනසෙන ප්‍රීතිමත් මිනිසෙකුට වීමට හැකි වේවායි දායකත්වයේ දරූ එම මහත්මියගේ අදිෂ්ඨානයයි ප්‍රාර්ථනයයි. ධර්ම දානය දීමේ බලාපොරොත්තුවයි. බවනිරෝධගාමී ප්‍රතිපදාව ලොවට හෙළි කරන පුණ්‍යවන්ත ස්වාමින් වහන්සේට නිරෝගී සම්පන්නිය සහ දීර්ඝායස ලැබේවා. එසේම උන්වහන්සේට මේ භවය අවසන් භවයේම වේවා. යහපත් පැතුම් සියල්ල සපරීමට අදාළ අවබෝධය ලැබේවා. මාර්ගය ගත්තොත් ඵල කාටත් හිමි. සබ්හිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං